समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमोक्कदं धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स කාරුණික ශ්‍රද්ධාකාමී පින්වතුනි, අපේ පින්වත් පිරිස මේ වෙලාවේදී සූදානම් වෙන්නේ තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු උතුම් ශ්‍රී සද්ධර්මයට ටික වෙලාවක් ඇහුම්කම් දෙන්නයි. අද මේ උතුම් පුණ්‍ය කර්මය සිද්ධ කරන්නේ උඩහමුල්ල නුගේගොඩ පදිංචිව සිටින තිලක් මුණසිංහ මහත්මාණන්, ඒ වගේම ඉසුරි දියණිය, සේලක පුතණුවන්, කුෂාන් බෑණනුවන්, කිෂේන් මුණුබුරා මේ අය එකතු වෙලා තමයි අද මේ උතුම් සද්ධර්ම දේශනාව බොහොම ශ්‍රද්ධාවෙන් සිද්ධ කරන්නේ. මීට අවුරුද්දකට කලින් මේ මාසේ 10 වෙනිදාට තම භාර්යාවගේ අභාවයෙන්, කුසුම් මුණසිංහ මහත්මිනියගේ අභාවයෙන් අවුරුද්දක් සම්පූර්ණ වීම නිමිති කරගෙනයි තිලක් මුණසිංහ මහත්මාණන් මේ පින්කම සිද්ධ කරලා දෙන්න කියලා අපට බොහොම ගෞරවයෙන් යුක්තව ආරාධනා කළේ. එතුමා මේ උතුම් පින්කම තම ආදරණීය බිරිඳ කෙරෙහි කරුණාවෙන්, ආදරෙන්, දයාවෙන් තමන්ගේ දියණිය, පුතණුවන්, බෑණනුවන් සහ මුණුබුරා සමග එකතු වෙලා සිද්ධ කරද්දී ආරණිකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ වැඩ වාසය කරන පූජනීය මහා සංඝ රත්නයට අද දවසේ දානමාන සකසා ගන්නට අවශ්‍ය කරන ප්‍රත්‍යපහසුකම් බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව පූජා කරලා ඒ සියලුම පින්පෙත් තම ආදරණීය බිරිඳට අනුමෝදන් කරන්නට ඒ කටයුතු සිද්ධ කෙරුණා. ඉතින් ඔබ හැම කෙනෙක්ම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ දේශනාව හොඳින් ශ්‍රවණය කරොතින් ඔබට ඔබේ මනස පිළිබඳව තව දුරටත් අවබෝධය වැඩි දියුණු කරගෙන උතුම් නිවන් මඟ සාධනය කරගන්නට වගේම මේ ලෝක ජීවිතයටත් විශාල ආශිර්වාදයක් සලසා ගන්නට නිසක වශයෙන්ම පුළුවන්කම ලැබෙනවා. ඒ විතරකුත් නෙමෙයි, මේ දේශනාව ඔබ ශ්‍රවණය කරොතින් ඔබේ නමින් මිය ගියපු, විශේෂයෙන්ම මේ වසංගතය නිසා මිය ගියපු ඔබේ ආදරණීයෙක් වෙනුවෙන් සිද්ධ කරන 7 දවස් පින්කමක්, 3 මාසේ ධර්ම දේශනාවක් කියන උදාර සිත ඇති කරගෙන මගේ ඥාතිවරයටත් මේ දේශනාව ශ්‍රවණය කරලා පින් කුසල් අත්කර ගන්නට ලැබේවා කියන, පින් අනුමෝදන් කරන්නට ලැබේවා කියන උදාර සිතින් ඔබ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කළොතින් බුද්ධ පුතුන් ශ්‍රාවක පිරිසටත් තම මියගිය ඥාතීන් වෙනුවෙනුත් විශේෂ පින්කමක් කරගත්තා කියලා සතුටු වෙන්න, හිත තවත් පහදා ගන්නට අවස්ථාවක් තිබෙනවා. ඒ විතරකුත් නෙමෙයි, අපි මේ හැම දේශනාවක් අවසානයේම ලංකාවාසී සියලු ජනතාවට නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව අපි ප්‍රාර්ථනා කරනවා. ඒ විතරකුත් නෙමෙයි, ලෝකවාසී ලාංකිකයින්ට වගේම සියලු ලෝකවාසීන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමත් මේ හැම ධර්ම දේශනාවක් අවසානයේම සෑම සන්ධ්‍යායාමයකම අපි සිදු කරනු ලබනවා. මේ සියලුම කටයුතු සිද්ධ කරන්නේ කුමක් සඳහාද? විශේෂයෙන්ම අපේ මුළු ලෝකයම දුකටපත් වෙලා තිබෙන අවස්ථාවක්.
තිලක් මුණසිංහ මැතිතුමා තමන්ගේ ආදරණීය බිරිඳගේ අභාවයෙන් දුකට පත් වෙලා ඉන්නවා වගේ, වේදනාවෙන් ඉන්නවා වගේ, තනිකමෙන් පාළුවෙන් ඉන්නවා වගේ තව බොහෝ දෙනෙකුට තම බිරිඳ, තම සැමියා, තම දරුවෝ, තම ඥාතීන් අහිමි වෙලා ඉවරයි. මේ වසංගතය බොහෝ දෙනෙකුට බොහෝ අය අහිමි කරලා දැම්මා. අඩුම තරමින් අවසන් ගෞරවයවත් දක්වන්නට තරම්වත් ඉඩක් තියන්නේ නැතිව තමයි මේ වසංගතයේදී බොහෝ දෙනෙකුට තම ආදරණීයයන් අහිමි වුණේ. ඉතින් තිලක් මුණසිංහ මැතිතුමත් අද මේ පින්කම සිද්ධ කරන්නේ මහා ඉහලින් තමන්ගේ ගෙදරට ස්වාමින් වහන්සේලා වඩම්මල බොහොම ශ්‍රද්ධාවෙන් දම්පැන් පූජා කරන්නට මේ වෙලාවේ ලංකාවේ අවස්ථාවක් නැහැ. ඒ නිසා ආරණිකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ වැඩ සිටින ස්වාමින් වහන්සේලට දානි සකස ගන්නට පහසුකම් හදලා අද සද්ධර්ම දේශනාවක් පවත්වලා ඒ පින තමන්ගේ ආදරණීය බිරිඳට අනුමෝදන් කරන්නට ඕනි කියලා හිතපු එක උතුම් හැඟීමක්. ඔබත් පුළුවන් විදියට බණක් අහලා හරි තමන්ගේ මියගිය අයට පින් අනුමෝදන් කරන්නට. සමහර වෙලාවට මහා සංඝ සතු දාන දෙන්න බෑ. ඒත් පන්සලට වියලි සලාක ටිකක් හරි ගිහිල්ලා ගේට්ටුව ගාවට හරි දීලා ඇවිල්ලා තමන්ගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට. දුප්පත් කෙනෙකුට මේ වෙලාවේ එක ආහාර වේලකට බඩු මුට්ටු ටිකක් හරි දීලා තමන්ගේ මියගිය අයට පින් අනුමෝදන් කරන්නට. හැබැයි මේ හැම එකක්ම කරන්නට ඕනේ තාම සිහි කල්පනාවෙන්, තාම ගැඹුරු අවබෝධයකින්. තවත් දින ගානකට ලංකාවේ නිරෝධායන ඇඳිරි නීතිය දික්කරේ රටේ තියෙන තත්ත්වය මං හිතන්නේ එතරම් යහපත් අතකට හැරිලා නැති නිසා හැම කෙනෙක්ම වගකීමෙන් සහ පරිස්සමින් කටයුතු කරන්න ඕනේ. දැන් අපි අපේ දේශනාවේ මාතෘකාවට අවධානය යොමු කරනවා. සුපුරුදු පරිදි අපි අදත් සාකච්ඡා කරන්නේ ඊටාම වටින ධර්ම මාතෘකාවක්. ඒ වංචක ධර්ම සහ චිත්තෝපක්ලේශ ධර්ම කියන උතුම් ධර්ම ග්‍රන්ථයෙහි අන්තර්ගත වෙන රේරුකාණේ මහා ස්වාමීන් වහන්සේ ලියපු උතුම් ධර්ම ග්‍රන්ථයෙහි අන්තර්ගත වෙන තවත් වටින ධර්ම කාරණයක් කුක්කුච්චය විදියට කොයි ආකාරයටද අපේ මනස තුල වංචනික සිතුවිලි ක්‍රියාත්මක වෙන්නේ කියලා අපි මෙහිදී සාකච්ඡා කරනවා. ඒ කියන්නේ කුක්කුච්චය කොයි ආකාරයටද වංචනිකව අපේ සිතේ ක්‍රියාත්මක වෙන්නේ. මොකද්ද කුක්කුච්චය? බොහෝ වෙලාවට කුකුස කියලා සරලව ඔබ මේ වචනේ පාවිච්චි කරනවා කුක්කුච්ච ගැන කියනකොට. හැබැයි එතනදී අදහස් කරගන්නේ ඔබ ගොඩක් වෙලාවට මට සැකයක් තියෙනවා. කුකුස කිව්වම එතන තමයි බොහෝ දෙනෙකු කල්පනා කරන තැන. හැබැයි ධර්මයට අනුව මොකක්ද කුක්කුච්ච කියලා කියන්නේ? අපි ඍජුවම රේරුකාණේ ස්වාමීන් වහන්සේ පිළිබඳව සිද්ධ කරපු විවරණයට දැන් අපි අපේ අවධානය යොමු කරනවා. පාපයක් කළෙමි, කළ පාපය ගැන තැවීමද? අනේ මම මේ පව කරානේ, මම ප්‍රාණඝාතයක් කරානේ, මම හොරකමක් කරානේ, මම ජීවිතේ එක දවසක් හරි වැරදි කාමයට ගියානේ, මම බොරු කිව්වනේ, මම කේලම් කිව්වනේ, මම පරුස වචන කිව්වනේ කියලා යම් කිසි කෙනෙකුගේ හිත තුළ ඒක ගැන කල්පනා කර තැවීමක්, දැවීමක්, අසහනයක්, අන්න ඒ වගේ චෛතසික ධර්ම ටිකක් හැදෙනම නම් ඊළඟට මට කුසල් කරන්නට නුපුළුවන් වී යයි නොකල කුශලය ගැන පසුතැවීමද? මොනවද? මට දානයක් දෙන්න බැරි වුණා, මට සිල් රැක ගන්න බැරි වුණා, මට භාවනා කර ගන්න බැරි වුණා, මට අසුවල් තැන වැඳ පුදා ගන්න බැරි වුණා. මේ විදියට තමන් කරපු නැති පින් ගැන, තමන් කරපු නැති යහපත් දේවල් ගැන යම් කිසි කෙනෙකුට ඇති වෙනවා නම් තැවීමක්. ඔන්න ඔය කරුණු දෙක. මොකද්ද?
කරපු අකුසල් ගැන තැවීම, දැවීම, විඳවීම. ඊළඟට නොකරපු පින්කුසල් ගැන තැවීම, දැවීම, විඳවීම. මෙන්න මේ කරුණු දෙක තථාගත ධර්මයෙහි පෙන්වලා දෙන්නේ මේ අංශ දෙකෙන්ම කෙනෙකුගේ හිත තුළ ඇති වෙන ඒ පීඩාව, විඳවිල්ල, දුක, තැවීම, දැවීම කුක්කුච්ච කියලා. සරලව මතක තියාගමු මෙහෙම. කුක්කුච්ච කියලා කියන්නේ මොකක්ද? නොකරපු කුසල් ගැනයි කරපු අකුසල් ගැනයි විඳවන එක. නොකරපු කුසල් ගැනයි කරපු අකුසල් ගැනයි විඳවපු එක. සමහර විට නොකල පාපය ගැන හා කළ කුසලය ගැනද පසුතැවෙති. සමහර කෙනෙක් ඉන්නවා කරපු නැති පව් ගැන පසුතැවෙන වෙලාවලුත් තියෙනවා. එහෙම අවස්ථාවක් තියෙනවා. කරපු පින් ගැන පසුතැවෙන අවස්ථාවලුත් තියෙනවා. ඒක රේරුකාණේ ස්වාමීන් වහන්සේ ධර්මයට අනුව පෙන්වලා දෙනවා අයාතාව කුක්කුච්චය කියලා. ඒ කිව්වේ කිසිම නිස්කාරණේ, කිසිම හේතුවක් නැතුව, කිසිම තර්කයක් නැතුව, ප්‍රඥාවකින් තොරව ඇති කරගෙන තියෙන කුක්කුච්චයක් ඒකනේ. ඒ කුක්කුච්චය ඒ කියන්නේ කිසිම තේරුමක් නැති එකක්. නමුත් අර කුක්කුච්චයට යම් කිසි ආකාරයකට ඒක යථාර්ථයක් විදියට වෙච්ච දේවල් ටිකක් නේ. ඒ හින්දනේ ඇති වෙන්නේ. මොකක්ද? මම ප්‍රාණඝාත කරා කියලා කවුරු හරි තැවෙන එක එයා කරපු හිත. මම සතෙකුටවත් බත් ටිකක්වත් දීපු නැති මිනිස්සෙක් කියලා තැවෙන එක ඒක එයා හොඳ දේ නොකර ඉඳපු හින්දා. ඒ කුක්කුච්චය සාමාන්‍ය මිනිස්සෙකුගේ సంతානේ ඇති වෙන ධර්මයක්. හැබැයි මේක හොඳ ධර්මයක්ද? නැහැ. කුක්කුච්චය කියන එක අපේ මනසේ තියාගන්න හොඳ දෙයක් නෙමෙයි. ගොඩක් වෙලාවට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒකත් විසඳගෙන යන එක හොඳයි මේ මාතෘකාව ඉස්සරහට. ඒ තමයි. දැන් කෙනෙක් අහනවා, ඒ කියන්නේ අපි කරපු වැරදි ගැන එහෙම අපිට පසුතැවීමක් තියෙන එක නරකද? බුදුදහමේ ඔය ඔබ අහන්නේ, ඒ කියන්නේ අපි කරපු වැරද්ද තේරිලා, අපි කරපු වැරද්ද වටහාගෙන අපි යම් කිසි ආකාරයකට ඒකට අපිට මේ ගිල්ටිනස් කියන එකනේ. එවැනි වරදකාරී හැඟීමක් එහෙම ආවොත් නේද අපි යහපත් වෙන්න හරි පුළුවන්. අපි අඩුම ඒ වැරද්ද නැවත නොකර ඉන්න පුළුවන් කියලා කෙනෙකුට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. හැබැයි ඔය ඒ කරපු අකුසල් පිළිබඳව ඇතිවෙන දුක, තැවීම, විඳවීම, ඒ කුක්කුච්ච එක්ක තමන් ගැන ඇතිවෙන්නේ ද්වේෂයක් නම්, ඊළඟට නොකර ඉඳපු කුසල් ගැන ඇතිවෙන්නේ තමන් ගැන ද්වේෂයක් නම්, ඒ ද්වේෂය ඔබට යහපතක් කරන්නේ නැහැ. එහින්දා ඔබ කරපු වැරද්ද වටහා ගැනීමයි, ඒ ගැන ද්වේෂයෙන් කල්පනා කිරීමයි, ඒ ගැන කෙනෙක් කියන්න පුළුවන් මම දුකෙන් ඉන්නේ. හැබැයි දුක ඇතුලේ තියෙන ද්වේෂය කියන එක, පටිඝ සිතක් කියන එක අපි මේ වෙනකොට ධර්මානුකූලව විස්තර කරගෙන ඉවරයි. මේ වෙනකොට අපි සාකච්ඡා කරපු මාතෘකා ඇතුලේ කොතෙකුත් අපි කතා කළා දුක, ශෝකය, ඇඬීම, වැළපීම, මේ සියල්ල ඇතුලේ පටිඝ සිතක් තියෙන කියලා. ද්වේෂ මූලික සිත් තියෙන කියලා. එතකොට අපි පසුතැවෙනවා කියලා කරන්නේ තරහක්, ද්වේෂයක් හදාගෙන ඉඳීම නම්, තමන් ගැන, තමන් කරපු අකුසල් ගැන ඒක මොකක්ද ඇති ප්‍රයෝජනේ? තමන්ට බැන ඉන්නවා. වෙනස් වෙනවද? නැහැ. කෙනෙක් වෙනස් වෙන්නේ නැහැ. තමන්ට බැන අයියෝ මම මේක කරා, මම පව්කාරයා කිය බැන හිටිය කියලා මුකුත් වෙන්නේ නැහැ. සැබෑ තමන් කරපු වැරද්දක් පිළිබඳව සැබෑ පසුතැවීමක් නම් කෙනෙකුට ඇති වෙන, එයා
ඒ වැරද්ද වටහා ගැනීම තමයි එතන පසුතැවීම වෙන්න ඕන. නැතුව තරහෙන් අකමැත්තෙන් කලකිරිලා තමන් ගැන පිළිකුලකින් එහෙම හිටියා කියලා මුකුත් වෙනස් වෙන්නේ නැහැ. යහපත උදා වෙන්නේ නැහැ කාටවත්. බුදුදහම යෝජනා කරනවා වැරද්දක් කරා. ඇයි ඒ වැරද්ද උනේ? හේතු අඳුන ගන්න. ඒ වැරද්දට තමන්ව මෙහෙවපු ඒ වරදකාරී පෞකාර අකුසල සිත අඳුන ගන්න. ඒක තේරුම් ගන්න. ඒක තේරුම් අරගෙන ඒ වැරද්ද ඒ අකුසලය ආයෙත් නොවන තත්වයට නේද? ආයෙත් නොවන තත්වයට තමන් වග බලා ගන්න. එච්චරයි. එහෙම නැතුව අර තැවෙන්න දැවෙන්න ද්වේෂෙන් ඉන්න එහෙම කියොතින් ඊළඟට අපි ඔතනින් නවතින්නේ නැහැ. ඒකයි මම මේ කාරණේ දැඩි ලෙස අවධාරණය කරන්නේ. ඊළඟට ගොඩාක් වෙලාවට මනුස්සයෝන්ගේ ස්වභාවය තමයි කරපු වැරද්ද පිළිබඳව තමන්ට ටික දවසක් චෝදනා කර ඉඳලා ඊළඟට හොයාගන්නවා එළියෙන් එක්කෙනෙක්. මොකටද එළියෙන් එක්කෙනෙක් හොයාගන්නේ? මට ඒ වැරද්ද කරන්න උනේ මෙන්න මෙයා නිසා කියලා. හොයාගන්නවා. ඔබට ඒ වගේ අත්දැකීම් ඇති. කියන්නේ මම මේ පව කරේ මෙයා නිසා. ඔයා තමයි මේකට වග කියන්න ඕනේ. කියලා ඊළඟට අර තමන්ව මේ ආරක්ෂා කරගන්න. තමන්ව පරිස්සම් කරගන්න. මනස ඒ වගේ කට්ට කෛරා ටික වැඩ අපිට කරලා දෙනවා. එහින්දයි ඒ තමන් කරපු දෙයක් ගැන හිත විඳව තරහෙන් තැවුලෙන් එහෙම ඉන්න එක බුදුදහමේ කුක්කුච්ච මානසිකත්වයේ බුදුදහමේ අගය කරන්නේ නැහැ. බුද්ධ ධර්මය දන්නවා ඒ හැඟීම ඊළඟට නවතින්නේ වෙන කෙනෙකුගේ පිටට ඕක පටවන්න ගිහිල්ලා. තව කෙනෙකු කෙරෙහි ද්වේෂය උපදවාගෙන. ඔබට ඇහිලා නැද්ද? සමහර වැඩිහිටියෝ, හැමෝම නෙවෙයි. සමහර වැඩිහිටියෝ පසුකාලීනව ළමයින්ට චෝදනා කරනවා. මට සිල් ගන්න බැරි වුණේ ඕගොල්ලෝ හින්දා. මට දානයක්වත් දෙන්න බැරි වුණේ ඕගොල්ලෝ හින්දා. මං ඕගොල්ලෝ හින්දා වන්දනාවකවත් ගියාද? මගේ ජීවිතේම කෑවා. සමියාට ඔහොම චෝදනාත් කරනවා. බිරිඳට ඔහොම චෝදනා කරන අයත් ඉන්නවා. විශේෂයෙන් දරුවන්ට ඔහොම චෝදනා කරන අයත් ඉන්නවා. ඒ කියන්නේ එයාගේ ජීවිතේ මුළු ජීවිතේම එයා කියනවා ගත වුණේ කුසලයක් නොකර මෙන්න මේගොල්ලෝ හින්දා. එතකොට ඒ තමන්ට කුසලය කරගන්න බැරි වෙච්ච එකේ වගකිව යුත්තෝ මේගොල්ලෝ කියලා අර තමන්ට තමන් ගැන ඇති වෙච්ච ද්වේෂය ඔන්න එළියට දාන්න පටන් ගන්නවා. ඒකයි එතන අපි අවබෝධ කරගත යුතු භයානකම තැන. ඔතෙන්ට තමයි යන්නේ අපි අන්තිමට. තමන්ට තමන්ගේ අතින් වෙච්ච පව්වලටත් වැරදිකාරයෙක් හොයා ගන්නවා. කවුරු හින්දාද මට පව් කරන්න උනේ කියලා. ඊළඟට හොයා ගන්නවා තමන්ට පින් කරගන්න බැරි උනේ කවුරු හින්දාද කියලා. වැරදිකාරයෝ වෙනවා. ඒක මේ මනුෂ්‍ය ස්වභාවයක්. එහින්දා තමන් කරපු වැරද්දක් අවබෝධ කරගන්න එක සහ මං අතීතේ මේ වැරද්ද කරා කිය හැම තිස්සෙම හිත ඉඳීම එක දෙකක්. ඒකෙන් ඔබ කල යුතු දේ තමයි වැරද්ද අවබෝධ කර ගැනීම. එහෙම නැතුව අතීතයට ගිහිල්ලා තරහෙන් ද්වේෂෙන් කල්පනා කර තමන්ට හේට් කර තමන්ට මේ සහ ඊළඟට ඒකට මට එහෙම කරන්න උනේ කවුරු හින්දාද කියලා තව එක්කෙනෙක්ව අල්ලගෙන දඟලන එක එතෙන්ට වැටෙන්න එපා. ඒකෙන් තව වැරදි සිද්ධ වෙනවා මිසක මතක තියාගන්න යහපත උදා වෙන්න පටන් ගන්න නැහැ. කුසලය උදා වෙන්න පටන් ගන්න නැහැ. බුද්ධිමත් වෙන්න. හොඳටම බුද්ධිමත් වෙන්න ඕනේ. හොඳටම තේරුම් ගන්න ඕන අපි මේ ජීවිතය ගැන. තේරුම් නොගෙන ගියොත් ධර්මයේ පිළිබඳව අවබෝධය හරියට ඇති කරගන්නේ නැතුව ගියොත් අපිට බොහෝ දේවල් පැටලෙන්න පුළුවන්.
අපි දැන් අපේ ධර්ම මාතෘකාවේ කොහොමද මේ කරුණාවේශයෙන් කොහොමද වංචක කුක්කුච්චය දෙන්නේ කියලා අපි දැන් බලමු. පළමු මාතෘකාව විදිහට කුක්කුච්චය කරුණාවන්තකම වගේ. කරුණාවන්තකම හරි හොඳ දෙයක්. කරුණාවන්තකම කියලා කියන්නේ බොහෝම යහපත් උදාර සිතුවිල්ලක් නේ. උදාර සිතුවිල්ලක් නේ. පර දුක්ඛේ සති සාධූනං හදය කම්පනං කරෝතිති කරුණා. දුකටපත් වෙච්ච කෙනෙකු පිළිබඳව සත්පුරුෂ මිනිසෙකුගේ හිතේ ඇතිවෙන අනුකම්පාවට සද්ධර්මයට අනුව අපි කියනවා කොහොමද කියලාද? කරුණාව කියලා. ඒක කොටින්ම දුකටපත් වෙච්ච කෙනෙකු ගැන තියෙන අනුකම්පාව. ඒ තමයි කරුණාව කියලා ධර්මයේ සඳහන් කරන්නේ. අනුකම්පාව. එතකොට මෙහිම ස්වාමීන් වහන්සේ සටහන් කරනවා. තමන්ට උපකාර කළ මාපියන්ට හා ගුරුවරුන්ටත් තවත් එවැනි අයටත් ප්‍රත්‍යූපකාර වශයෙන් සැලකිලි නොකළ අය කෙරෙහි සමහර විට කරුණා වේශයෙන් කුක්කුච්චය ඇතිවේ. ඔවුහු බාල කලපටන් අපට උපකාර කළ, අප දියුණු කළ, අප කෙරෙහි අපමණ කරුණාවෙන් විසු මවට, පියාට, ගුරුවරයාට, සහෝදරයාට, සහෝදරියට සැලකිල්ලක් කරන්ට නොලැබුණේ යැයි ඔවුන් ගැන දයාව දක්වන්නා වූ ආකාරයෙන් පසුතැවෙති. කෝප වී හෝ ලාභය පිණිස හෝ සතුම් මැරූ අයද, කෝප වී අනුන්ට පීඩා කළ අයද, සමහර විට මැරූ සත්වයින්ට හා පීඩා කරනු ලැබූ මිනිසුන්ට අනුකම්පා කරන ආකාරයෙන් කළ පාපය ගැන පසුතැවෙති. එසේ තැවීම හෙවත් කනගාටු වීම පාපය අඩුවීමට කරුණකයි සමහර අය සිතතත් තෙමේම පාපයක් වූ කුක්කුච්චය කළ පාපයක් අඩුවීමට හෝ නැතිවීමට කරුණක් නොවේ. ටිකක් අහන් ඉන්නකොට ටිකක් ඔබට පැටලිලි සහගත ඇති. මොකක්ද එහි අවධාරණය කරන්න කියලා. අපි මේක හොඳට තේරුම් ගමු. දැන් ගොඩක් අය හිතන එකක් තමයි අපි අරයට මෙයාට කරපු වැරදි පිළිබඳව පසුව අපි ඒක ගැන හිතනව නම් ඒක ගැන අයියෝ මම මෙහෙම කළාම කරා, මේ විදිහේ වැරද්දක් කරා, මේ විදිහේ නරකක් කරා කියලා අපි හිතනකොට ගොඩක් අය හිතනවා ඒකෙන් අපේ පව ගෙවෙනවයි. මම පසුතැවුණානේ ඒක ගැන. එතකොට මගේ පව අඩු වෙනවා කියලා. මොකද ගොඩක් වෙලාවට ඒක මිනිස්සු එහෙම හිතන බව තේරෙනවා. අර බනිනකොට තමන්ට වැරදි කරපු අයට බනිනකොට මිනිස්සු මෙහෙම බයිනවා. අඩුම වැරද්දක් කරලා ඒක ගැන කිසි පසුතැවීමක්වත් නැහැ කියලා. ඒ කිව්වේ කෙනෙක් හිතනවා ඒ කරපු වැරද්ද ගැන නිතර මතක් කර තමන් සම්බන්ධව තරහකින්, කෝපයකින්, පසුතැවීමකින්, විඳවීමකින් ඉන්නකොට අර පාපය නිසා, තමන් කරපු වැරද්ද නිසා කවුරු හරි වින්දිතයෙක් ඉන්නවනේ. ඒ වින්දිතයටත් සාධාරණයක් ඉෂ්ට වෙලා ඊළඟට ඒ වැරද්ද කරපු එක්කෙනාට ඒ පසුතැවීම දඬුවමක් විදියට ලැබෙනවා. එතකොට ඒ කරපු වැරද්දේ තියෙන බරපතලකම අකාමකා යනවා කියලා. ඇත්තටම තමන් පව් කරා කියලා හිත හිටියට කාගේවක්වත් පව ගෙවෙන්නේ හෝ පවේ විපාක අඩු වෙලා යනවා කියලා තථාගත ධර්මයේ නම් කොතනකවත් සඳහන් වෙලා නැහැ. ඒකෙන් తాවකාලිකව ආයා දැන් විඳවනවා කියලා අර වින්දිතයට ආත්ම තෘප්තියක් ලැබෙන්න පුළුවන්. එහෙම සතුටු වෙනවනේ.
දැන් සමහර වෙලාවට බිරිඳකට වැරද්දක් කරපු ස්වාමි පුරුෂයෙක් ඒ පිළිබඳව කලකිරීමෙන් බලාගත්තු අතේ බලාගෙන නිතරම සමාව ඉල්ලමින් එහෙම ඉන්නව දකින්නකොට බිරිඳකට හිතෙනවා එයාගේ හිත හැදෙන්න පුළුවන් හරි මට වැරද්දක් කරා තමයි ඒ වුණාට දැන් පසුතැවෙනවනේ මෙයා. එයා ඒක අනිත් අය එක්කත් ගිහින් කියනවා මට වැරද්දක් කළා. හැබැයි දැන් හරියට ඒකෙන් විඳවනවා. මතක තියාගන්න ඒකෙන් එයා විඳවනවා කියමින් අරයා සතුටක් ලබනවා. ඒ කියන්නේ ඒකට ඒ කරපු වැරද්ද ගැන මෙයා දැන් විඳවනවා. හිත තැවෙනවා. කොච්චර හරි ඒක ගැන අසහනෙන් ඉන්නේ කියලා හිතන එක අර විඳිතයාගේ ආස්වාදය වෙනවා. එතකොට අපි දන්නේම නැතුව අපේ වැරද්ද නිසා යම් කිසි ආකාරයකට පීඩාවකටපත් වෙච්ච එක්කෙනා අපි විඳවනව දකිනකොට එයාගේ හිත සුවපත් වෙනවා කියලා තේරෙනකොට අපි දිගටම කුක්කුච්චයෙහිම නැත්තම් ඒ කරපු එක ගැන නිතර හිත විඳවිල්ලෙම ඉන්න පුළුවන්. මොකද අපේ හිත අපිව රවට්ටන්න පුළුවන් එතනදී. හරි ඔයා කරපු වැරද්දට ඔයා විඳවමින් ඉන්න නිසා අරයා සුවපත් වෙනවා. අරයා යම් කිසි ආකාරයකට එයාගේ හිත හැදෙමින් තියෙනවා. මා යෝජනා කරනවා බුදුදහම යෝජනා කරන්නේ ඔබට ඔබ වැරද්දක් කරා නම් ආයේ ඒ වැරද්ද කරන්නත් එපා. කරපු වැරද්ද ගැන මතක් කර ඉන්නත් එපා. ඔබ හොඳ දෙයක් කරා නම් නැවත ඒ හොඳ දේ කරන්න. හොඳ දේ නැවත කරගන්න වෙලාවක් අවස්ථාවක් නැත්තම් කරපු හොඳ දේ ගැන මතක් කර ඉන්න. පුඤ්ඤංචේ පුරිසෝ කෛරා තේතං පුනප්පුනං තම්මි චන්දං කෛරාත සුකෝ පුඤ්ඤස්ස උච්චයෝ. ධර්මයේ සඳහන් කරනවා කරපු පින ගැන නැවත මෙනෙහි කරන්න එය සැප විපාක වැඩි වෙන්න හේතුවක් කියලා. ඊළඟට කරපු පව ගැන නැවත මතක් කර යන්න ගියොත් බුදුදහමට අනුව නම් එය දුක් විපාක වැඩි වෙන්න හේතුවක්. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් එතකොට හාමුදුරුවෝ කියන්නේ වැරද්ද කරලා එහෙම්ම අමතක කරලා දාලා ඉන්න කියලාද? වැරද්ද අවබෝධ කරගෙන ඒක අතහැරලා දාන්න කියලා තමයි කියන්නේ. වැරද්ද අවබෝධ කරගෙන තමන් කරේ වැරද්දක් කියලා තේරුම් අරගෙන තමන්ගේ වැරද්දට ගියපු ඒ දුර්වල කෙලෙස් සිත් හරියට අඳුනගෙන ආයේ ඒ තත්වයට තමන්ගේ හිත වැටෙන්න නොදෙනවා කියන අදිෂ්ඨානය ඇතුව සම්පූර්ණයෙන්ම ඒ අරමුණත් එක්ක ගොඩනැගිච්ච චෛතසික අපි අතාරින්න ඕනේ. ඒක අතාරින්න ඕනේ. ඒක දිගට හිටියා කියලා කවුරුක්වත් නිවැරදි මිනිස්සෙක් වෙන්නෙත් නැහැ. එයා කරපු අකුසලයේ විපාක අඩු කරවන්න හම්බ වෙන්නෙත් නැහැ. తాවකාලිකව එක දෙයක් කරන්න පුළුවන්. ඒ තමයි අපි විඳවනවා දකිනකොට අපෙන් පීඩා විඳපු එක්කෙනාට අල්ප ආස්වාදයක් හම්බ වෙනවා. අල්ප ආස්වාදයක්. දැන් මම දැකලා තියෙනවා විතරක් නෙමෙයි මගේ මූණටම සමහර අය ඇත්තටම මා එක්ක කියලා තියෙනවා. සමහරු ලෙඩ වෙලා ඉන්න සමහරුන්ට උපස්ථාන කරනවා. නාවනවා කවනවා ඒවා කරනවා. හැබැයි මා එක්කලා කියලා තියෙනවා හාමුදුරනේ මෙයා මට ගොඩාක් නරක කරපු එක්කෙනෙක්. දැන් මම නාවන වාරයක් ගානේ කවන පොන වාරයක් ගානේ විඳෝ ඉන්නේ. ඔය පීඩා විඳ ඉන්නේ. ඒවා කියනකොට
මම උත්සාහ කරලා තියෙනවා ඒ කියන එක්කෙනාට තියෙන හැඟීම විග්‍රහ කරගන්න. මට කියන්න බෑ මම 100% මෙයාගේ හිත දැක්ක කියලා. හැබැයි එයාගේ ඒ කියන්නේ ඒ කියන වෙලාවේදී තියෙන ඉරියව් නිරීක්ෂණය කරාම ඒක ඇතුලේ මට දැනිලා තියෙන එකක් තමයි. අද ඒ මිනිස්සයා ලෙඩ ඇඳට වෙලා එයාට අතපාලා ජීවත් වෙන්න වීම පිළිබඳව අරයට විශාල සතුටක් තියෙනවා. විශාල සතුටක් තියෙන ඇතුලේ පෙන්වන්නේ නැහැ. ඒ ඇතුලෙන් ආස්වාදයක් විඳිනවා. ඒ විඳින ගමන්ම මෙයාට තමන්ට හතුරුකම් තමන්ට කරදර කරපු නරක කරපු එක්කෙනා නාවනවා කවනවා පොවනවා. හැබැයි අවස්ථාවක් ආවම අර කෙලියට දාගන්නවා අර ඇතුලේ වැඩ කරන හැඟීම. මම ඒ වගේවා මං කියන්නේ ඇතුලේ තියෙන යටිපෙළ මොකක්ද කියලා ගොඩක් තේරුම් ගන්න උත්සාහ කරනවා. යමෙක් යමක් කියනකොට ඒක ඇතුලේ තියෙන යටි අර්ථය. එයාගේ හැඟීම කොයි එකක්ද මේ වචන නෙවෙයිනේ හැඟීම කියන්නේ. හැමතිස්සෙම අපේ ඇත්ත හැඟීම නෙවෙයි වචන වලින් එළියට එන්නේ. වචන කියාගෙන යනකොට අපේ හැඟීම ගොඩක් වෙලාවට අපේ මූණේ ඉරියව් වලින් ඒ වෙලාවේ ඒ හැසිරීම් වලින් එක වෙනම විදියකට එළියට එන්නේ. කියන වාක්‍යවලට වඩා. එහින්දා ඔබ හොඳට අවබෝධ කරගන්නට මේ කුක්කුච්චය කියන්නේ තමන් කරපු වැරදි ගැන කොච්චර හරි හිත විඳෝ ඉන්න එක. ඒක බුද්ධාගම නෙමෙයි. ඒක බුදුදහම නෙමෙයි. ඒ වෙනුවට අපි කල යුත්තේ ඔව් මං වැරද්දක් කළා. ඒ වැරද්දට මාව මෙහෙවුනේ මෙන්න මේ කෙලෙස් ධර්මයට මම ගොදුරු වුණා මං වහලෙක් වුණා එතෙන්දී. හරි. මගේ ප්‍රශ්නෙත් මං අඳුරගත්තා. මගේ හේතුවත් අඳුනගත්තා. ආයේ ඒ ක්ලේශයට මාව යට කරන්න දෙන්නේ නැහැ. ඔච්චරයි. එතනින් එහාට ඔබට නිවැරදිව ජීවත් වෙන්න තියෙන පදනම ඕක. ඉන්සා බුද්ධිමත් වෙන්න. අර අපි මේ විඳව එහෙම පසුතැවි අරව කී ඉන්නුනේ අම්මට සලකන්න බැරි වුණා තාත්තට සලකන්න බැරි වුණා. ඔහම කී විඳෝ ඉන්නවා. හැබැයි විඳෝ හිටියට ඒ අම්මට තාත්තට මොනවා හරි ලැබෙන්නෙත් නැහැ. අපිට ලැබෙන්නෙත් නැහැ. හොඳම දේ මොකක්ද එහෙනම්? එහෙම මොකක් හරි හැඟීමක් තියෙනවා නම් Tamanට අම්මට සලක ගන්න බැරි වුණා. තාත්තට සලක ගන්න බැරි වුණා. ඔබ කරන්න ඕන මොකක්ද? තව ගොඩාක් අම්මලා තාත්තලා ඉන්නවනේ ලෝකේ. කාගේ හරි උදව්වක් ඕන. ඔබ පුළුවන් විදිහට ඒගොල්ලන්ට උදව් කරන්න. ඔබේ අම්මා වෙනුවෙන්, ඔබේ තාත්තා වෙනුවෙන්. මොකට ඔබට ඔවුන් ජීවතුන් අතර ඉන්න කාලේ සමහර විට ඒක කරගන්න බැරි වුණා, ශක්තිය නැති වුණා, මොනවා හරි හේතු තිබුණා, ආර්ථික ප්‍රශ්න තිබුණා, පවුලේ ප්‍රශ්න තිබුණා, යන්න දෙන්න බැරි වුණා, වෙලාව නැති වුණා. හරි. ඔබට පුළුවන් තව අම්මා තාත්තලා ගොඩ ඉන්නවා මේ ලෝකේ. අපේ උදව් අවශ්‍යයි. ඉතින් අපි ඒගොල්ලන්ට උදව් කරමු. ඊමවත් නොකර සත පහකින්වත් කාටවත් ශක්තියක් දායකත්වයක් දෙන්නෙත් නැතුව අපි අපිට චෝදනා කර හිටියට වැඩක් නැහැ. හෝ අපිත් එක්ක ඉන්න අයට චෝදනා කර බැන හිටියට ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. එහෙම විසඳෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට තමන්ගේ අම්මට තාත්තට සලක ගන්න අවස්ථාවක් අඩු වුණාම පෞල් ජීවිතය තුළ ගොඩක් වෙලාවට සැමියාට චෝදනා වෙනවා ඒකට විරුද්ධව. බිරිඳට චෝදනා එනවා. ඔයා හින්දා තමයි මට මේව කරන්න බැරුනේ. ඔයා කරන්න දුන්නේ නැහැ. ඔව් සමහර විට එහෙම මැදිහත් වීමෙන් එහෙම දේවල් කරපු අයත් ඉන්නවනේ. එහෙම කාන්තාවෝ ඉන්නවනේ. තමන් ඒ සැමියාගේ අම්මට තාත්තට සලකන්න දෙන්නේ නැති, සත පහක්වත් දෙන්න දෙන්නේ නැති කාන්තාවෝ ඉන්නවා. එහෙන් පිරිමිත් ඉන්නවනේ. ඒකට මේ ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැ. ඒ කියන්නේ තමන් කසාද බැඳනනම් සම්පූර්ණ 100ට කෝටියක්ම අයිතිය තියෙන්න ඕන තමන්ට අනිත් අයට සලකන්න, කතා බහ කරන්න, හොයන්න බලන්න යන්න අයිතියක් නැහැ කියන මට්ටමට ආපු මානසිකත්වයන් සහිතයි ඉන්නවා.
ඒ ඇත්තටම මේ ලෙඩ නේ. ඒවා මේ මිනිස්සෙකුගේ අවම ගුණයක්වත් දියුණු නොවිච්ච බොහෝම පහත් දැඩි ආත්මාර්ථකාමී මේ නිහීන චෛතසිකනේ. නිහීන හැසිරීම ඒවානේ. ඒවා බොහොම පහත්. ඒවා මේ කිසි කෙනෙකුට අගය කරන්න පුළුවන් දේවල් යහපත් දේවල් නෙමෙයි. එහෙම අය ඉන්නමයි වුණාට. මොකද කරන්නේ? හැබැයි අපි කියමුකෝ. ඔව්. එහෙම වුණා. ඒ හින්දා තාත්තා මග ඇරුණා. ඒ හින්දා අම්මා මග ඇරුණා. ඒත් ඔබට පුළුවන්. දෙන්නම එක සැරේ මැරෙන්නේ නැහැ. ඉන්න එක්කෙනාට හරි බලන්න පුළුවන්. ඉන්න එක්කෙනාට හරි උපස්ථාන කරන්න පුළුවන්. දෙන්නම මැරිලාන. උගන්නපු ගුරුවරු මැරිලාන. ඒ වෙනුවෙන් කාට හරි අසරණ කෙනෙකුට අපේ ශක්තිය දිය යුතු කෙනෙක් බලලා අපිට දෙන්න පුළුවන්. එහෙම කරන්න නැතුව Tamanට සාප කර කර ඉන්න අයට සාප කර කර හිටියා කියලා මුකුත් වෙන්නේ නැහැ. ඒ කුක්කුච්චේ කිසි තේරුමක් නැහැ. ඒක නිවන් දකින්නත් බාතාවක්. අන්තිමට වෙන්නේ අපේ මේ උද්‍යෝගයක් ඇති වෙලා කුසල පක්ෂයට බර වෙනව නෙමෙයි. අපි අපිටම බැන අපි අපිටම චෝදනා කර කර අසල ඉන්න අයට චෝදනා කර කර අපි අපේ දවස ගෙවනවා. කිසිම ආකාරයක උද්‍යෝගයක් අපිට ඇති වෙන්නේ නැහැ කුසලයට. මට බණක් අහන්න බැරි වුණා. ඕගොල්ලෝ හින්දා ඕගොල්ලොත් බැලුවා, ඕගොල්ලෝගේ ළමයි බැලුවා. දැන් ළමයින්ගේ ළමයි බලන්න වෙලා කිය එහෙම චෝදනා කර කර ඉන්නවා. ඒ දැන් බණක් අහන්නෙත් නැහැ. ඉතින් බැන ඉන්න වෙලාවේ මට බණ අහන්න බැරි වුණේ ඔයා නිසා, අරයා නිසා, මෙයා නිසා කී ඉන්න වෙලාවේ හින්සිරුවේ වාඩි වෙලා බණ අහන්න පුළුවන්. ඔය චෝදනා කරන එකට ඒ බැන ඉන්න එකේ රහට අහු වුණාට පස්සේදීනේ ඒ බැන ඉන්න එකේ රහට අහු වුණාට පස්සේ ඒ රහ ඇතුලේ ජීවත් වෙන මිනිස්සු. ඒ කුක්කුච්චය ඇතුලේ ජීවත් වෙන එක පුදුම රහක් ඒක. ඒ රසට මුසපත් වෙන මිනිස්සු. වැරද්ද අතෙන්ට පටවනවා, මෙතෙන්ට පටවනවා, Tamanටත් ටිකක් පටව ගන්නවා. හැබැයි කරගන්න ලැබෙන අවස්ථාවෙවත් යමක් කරගන්නේ නැහැ. අනුන්ටයි Tamanටයි චෝදනා කර කර බැන Taman ඉන්න අකුසලයේ දිගටම ඉන්නවා. ඊට වැඩිය නරකද Taman නරකක් කරමින් ඉන්නවා නම් දැන් නවත්තනවා. දැන් ඉඳලා හරි ඉවරයි එතකොට. Taman හොඳ දෙයක් කරන්න බැරි වෙච්ච දෙයක් තිබුණා නම් ඒක දැන් ඉඳලා කරන්න පටන් ගන්න. බුදුදහමේ පසුතැවීම කියන එක ඒ කියන්නේ නිවැරදි පසුතැවීමක් නම් එතෙන්ට යන්න ඕනේ. ඒ කිව්වේ නිවැරදි පසුතැවීමක් නම් Taman කරගෙන ගියපු අයහපත් දේ නේද? අයහපත් දේ මෙතනින් එහාට කරන්න නැතුව ඉන්න Taman අදිස්ථාන කරන්න. ඒක තමයි නිවැරදි පසුතැවීම කියන්නේ. නැතුව අනිත් එක්කෙනාට පේන්න ඔව් මන් දැන් විඳවනවා ඔයාට කරපු වැරදි වලට කියලා රැවුල් වවාගෙන නාන්න නැතුව කන්නේ නැතුව අර ඒවා මේ එහෙම කර ඉන්න අය ඉන්නෝනේ. මොකද පෙන්වන්න උත්සාහ කරනවා මට ඔයාට කරපු වැරද්දට මගේ පපුව පිච්චෙනවා, මගේ පපුව දාලා යනවා. එහෙම කී ඉන්නවා. එහෙම කී හිටියට මොකුත් වෙනවද? ඒ වැරද්ද වින්දිතයත් ලෞකිකව පුංචි ආස්වාදයක් ලබනවා. අන්තිමට එයා බැහැ වෙනවා ඒක විඳින්න. දිගට. නිකන් හරි ඊළඟට ඔබ එක දවසක් හරි පොඩ්ඩක් හරි hina වෙලා ඉන්නව දැක්කොත් එහෙම අරයාගේ ඔළුවට එනවා. මට මෙච්චර ගින්දරක් දීලා අදට hina වෙවි ඉන්නවනේ. ඔන්න ඊට පස්සේ අලුත් රණ්ඩුවක් ආයෙත් පැරණි එක එළියට පයින්නවා. මේ ලෝකේ තියෙන මිනිස්සුන්ගේ හැසිරීම මේ මනස විසින් මිනිස්සු ගෙනහිල්ලා දාලා තියෙන තැන් විස්මය ජනකයි. මම ඔබට යෝජනා කරනවා බුද්ධිමත්ව ඔබව විග්‍රහ කරගන්න. ඔබේ ආධ්‍යාත්මය විග්‍රහ කරගන්න. ඔබේ සිත විග්‍රහ කරගන්න. ඔබේ සිත විග්‍රහ කරගන්නකොට ඔබේ හිත හරියට අවබෝධ කරගන්නකොට තේරුම් ගන්නකොට
බොහෝ රැවටිලි වලින් තමන්ට නිදහස් වෙන්න අවස්ථාව හම්බ වෙනවා. තමන්ට නිදහස් වෙන්න අවස්ථාව හම්බ වෙනවා. ඒකයි එතන තියෙන වටිනම දේ. මේ අවබෝධය ඇතුලේ තමන්ට නිදහස් වෙන්න අවස්ථාව හම්බ වෙනවා. ඊළඟ කාරණාව මොකක්ද? පුණ්‍ය කාමතා වේශයෙන් වංචක කුක්කුච්චය. පින් කරන්න කැමැත්ත වගේ කුක්කුච්චය ඒ කිව්වේ අර තමන් කරපු අකුසල් ගැන හෝ තමන් නොකරපු කුසල් ගැන තියෙන අර ද්වේෂ සහගත පීඩාකාරී චෛතසිකය ක්‍රියාත්මක වෙන වෙලාවල් තියෙනවා. කොහොමද ඒක වෙන්නේ? පින් නොකොට කළ හැකි අවස්ථාව ඉක්ම වූ ඇතවුන් කෙරෙහි පුණ්‍ය කාමතා වේශයෙන් කුක්කුච්චය පහළ වේ. එය පහළ වූ තැනැත්තේ තමා පෙර පින් කරන්නට සිතූ අවස්ථාවල් සිහි කරමින් මම මහ ධනක් දෙන්නට බලාපොරොත්තු වීමි. නමුත් නිවාඩු නොමුත් අපගේ ගෙවල කරදර නිසා නුපුළුවන් විය යනාදීන් පින් කරනු කැමති බවෙහි ආකාරයෙන් තැවෙන්නේ. මේ කතාව මම ඔබට මේ මාතෘකාවට එන්න කලින්ම කියලා දීපු කතාව. ස්වාමීන් වහන්සේ කෘතිය තුල සටහන් කරනවා. ඒ කියන්නේ එයා තැවි ඉන්නේ මොකක් ගැන හිතද? ගෙවල් වල කරදර තිබුණා. ළමයින්ගේ ප්‍රශ්න තිබුණා. කිසි නිදහසක් තිබුණේ නැහැ. පින් කරගන්න බැරි වුණා. දැන් අහන් ඉන්න කෙනෙකුට හිතෙනවා පුදුම තරම් මෙයා පින් කරන්න කැමති මිනිස්සෙක් නේ කියලා. බැලුමට හිතෙනවා මෙයා මේ දැනුත් හොඳටම පින් කරනවා ඇති. මේ කරගන්න බැරි වෙච්ච පින්කම් ගැනත් හිතනවා. ඇත්තටම කුක්කුච්චයේ පැටලිච්ච මිනිසයාගේ වෙන්නේ අලුතින් ඔය කරගන්න බැරි වෙච්ච ඒවා කරනව නෙමෙයි. ඇත්තම කාරණේ තමයි එයාගේ ජීවිතය තුල සිද්ධ කරන දේ තමයි කරපු නැති අකුසලයේ ගැන කියෝ ඉන්නවා. කියන්නේ මේ කරපු නැති කුසලයේ ගැන කියව ඉන්නවා. කරපු අකුසලයේ ගැන කියව ඉන්නවා. අනේ ඒ සීලය රැකගන්න බැරි වුණානි කියවනවා. හැබැයි රැකගන්නේ. කරගන්න බැරි වෙච්ච පින කරගන්න එකයි කරගන්න බැරි වෙච්ච පින ගැන දවස ගානේ කියව ඉන්න එකයි කොච්චර දුර තියෙන එකක්ද? ඇයි අපි එහෙම අපේ කාලය නාස්ති කරන්නේ? ඇයි අපි ඒව ගැන හිත ඉන්න යන්න ඕනේ? නෑ. මේ වෙලාවේ ලොකු පිනක් කරගන්න සල්ලි නෑ. හැබැයි තමන් කන කෑමකෙන් බත් මිටක් අරගෙන බල්ලෙකුට පූසෙකුට හරි දෙන්න පුළුවන්. මේක කරනවානේ. දන් දෙන්න බැරි වුණා අර දානේ දෙන්න බැරි වුණා. හිටියේ 59ක් වඩම්මලා දෙන්න 39ක් වඩම්මලා දෙන්න. ඕවා කියා හිටියා කියලා පින සම්පූර්ණ වෙනවද? පින වැඩි වෙනවද? නැත. කිසිම පිනක් වැඩි වෙන්නෙත් නෑ ඔවා කියෝ හිටියා කියලා. අපරාධේ මම ඒ පව නොකරන්නමයි හිටියේ. කීයටවත් කරන්න හිතපු එකක් නෙමෙයි. ඒත් කෙරුණා. ඔහොම කියෝ හිටියා කියලා කරපු පවාඩු වෙනවද? නෑ. ඔය දෙකෙන් එකක්වත් වෙන්නේ නෑ. කරපු නැති පින ගැන කියෝ හිටියා කියලා හරි පිනට කැමති වගේ පින වැඩි වෙන්නෙත් නෑ. කරපු අකුසලය ගැන කියෝ හිටියා කියලා හරි පීඩා විඳිනවා වගේ කාගේවක්වත් පව ගෙවෙන්නේ නෑ. බුදුදහමේ කොතනකවත් එහෙම කියන්නේ. මොකද කරන්න ඕන? කරන්න ඕන දේ තමයි හරි ඒ ලොකු දන් කතා වැඩක් නෑ. දැන් දෙන්න පුළුවන් බල්ලෙකුට පූසෙකුටද කැම ටිකක් දෙන්න. නේද? දෙන්න. ඒක අද කරන්න. මොකද ඊළඟ පැය අපි ජීවත් වෙනවද නැද්ද කියලාවත් දන්නේ නැහැ. අද දෙන්න. බත් ටිකක් දෙන්න. එච්චර දෙන්නවත් තමන් අතේ කෑම තමන්ට නැත්තම් මම යෝජනා කරනවා. කාපු පිඟාන සෝදනවනේ. සෝදලා ඒක ඉඳුල් වතුර වැටෙන තැනට දාන ගමන් හිතන්න. මෙහි තියෙන ඉඳුල් ටික හරි පුංචි සතෙකුට හරි ආහාරයක් වේවා කියලා දාන්න. ඒකෙන් හරි කිසියම් කුඩා ප්‍රාණියෙකුගේ හරි
ජීවිතය එක දවසක් හරි යැපේවා කියලා උදාර සිතක් ඇති කරගෙන මට දෙන්න පුළුවන් ප්‍රමාණය මෙච්චරයි. මේ ඉඳුල් වතුර ටික හරි මම දම් දෙනවා. පුංචි සතෙක් හරි දිවි ගෙවත්වා කියලා එක කරන්න. ඊට වඩා බත් පිටක් හරි දෙන්න පුළුවන් වෙලාවක් නම් ඒක දෙන්න. ඊට වඩා ලොකු දෙයක් දෙන්න පුළුවන් වෙලාවක් නම් ඒක දෙන්න. ඔබ කරගත යුතු දේ තමයි කරපු නැති ඒව ගැන හිත හොඳ වැඩ ගැන හිත විඳවන එක වෙනුවට පීඩා විඳින එක වෙනුවට ඔබ කරගත යුතු දේ වන්නේ මේ වෙලාවේ ඔබට කළ හැකි උතුම් පින්කම කරන එක. කළ හැකි උතුම් පින්කම. කරන්න අවස්ථාවක් තියෙන උතුම් පින්කම ඔබ කරගන්න. එක දැන් සිල් ටික රැකලා නැති වෙන්න පුළුවන්. මේ ලෝකේ සියලු සිල්පද රකින්න අය ඉන්නව නම් ඒ උතුම් අරියකාන්ත සීලයට පත්වෙච්ච මාර්ගඵලලාභියෝ අනික් සියලු දෙනා අතින් පැවිද්දන් අතින් ගිහියන් අතින් කවුරු අතිනොත් කෙලෙස් සහිත නම් කුඩා අනු කුඩා ශික්ෂාපදයක් හරි කැඩෙන්න පුළුවන්. ඉඩ තියෙනවා. එහෙම කැඩෙන්න පුළුවන් හින්දනේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපිට ආයති සංවරයේ පිහිටන්නය. නැවත ඒ සීලය සමාදන් වෙන්නය. ඇවත් දේශනා කරන්නටය. ඇවත් දේශනා කරලා සිල් පිරිසිදු කරගන්නටය කියලා අපිට දේශනා කරලා තියෙන්නේ. එහෙම සමාදන් වෙච්ච අයගේ සීලය කීයටවත් කැඩෙන්නේ නැති අපිරිසිදු වෙන්නේ නැති ස්ථාවරම එකක් නම් භාග්‍යවතුන් වහන්සේ ඔය වගේ අවස්ථාවල් අපිට සූදානම් කරයිද? තමන්ගේ වැරද්ද පාපෝච්චාරණය කරලා ඇවත් දේශනා කරලා ඒ වැරද්ද නොකරන් අදිෂ්ඨාන කරගෙන නැවත සංවරයේ පිහිටන්ට වගේ අවස්ථාවක් භාග්‍යවතුන් වහන්සේ අපිට දෙයිද? කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ප්‍රඥාවෙන් උන්වහන්සේ අවබෝධ කරා කෙලෙස් සහිත මිනිස්ය අතින් සිල් බින්දෙන්න පුළුවන්. හැබැයි එයා ඒක අවබෝධ කරගෙන නැවත එයා සීලයට එකතු වුණොතින් එතන ඉඳලා එයාට උතුම් ජීවිතයක් ගෙවන්න පුළුවන්. ඔක හරි ලස්සන ගාථාවකින් භාග්‍යවතුන් වහන්සේ වදාළනේ. අර අභ්‍යවකාශයේ අහසේනේ වලාකුළු වලින් නිදහස් වුණාට පස්සේ හඳ කොච්චර බබලනවදනේ. කොච්චර බබලනවද? වලාකුළු තිබිච්ච වෙලාවෙදි හඳ වැහිලා තියෙනවා. හරියට තමන්ගේ ජීවිතය අර වැරදි අඩුපාඩු අකුසල පාර්ශවය බලවත් වෙලා තිබිච්ච කාලය වගේනේ. වැරදි අඩුපාඩු තිබිච්ච කාලය. හැබැයි අභෝකාශ මේ අභ්‍යවකාශයෙහි චන්ද්‍රයා වගේ කෙනෙක් බබලන්න පටන් ගන්නවා. එහා යම්කිසි නිශ්චිත මොහොතක එයා කරපු වැරදි අකුසල් වලින් අයින් වුණා. එතනින් එහාට එයා කලුවරේ ඉන්න කෙනෙක් ලෙස බුදුදහම කියන්නේ. බුදුදහම යෝජනා කරන්නේ යම්කිසි කෙනෙක් තීර්ණාත්මකව අවබෝධ කරගෙන ප්‍රත්‍යක්ෂ කරගෙන ඒ වැරද්දට මෙහෙවිච්ච චිත්තචෛතසික ධර්මයන් ඒව අවබෝධ කරලා ඒ චෛතසික ධර්මයන් නැවත ඇති නොවන මට්ටමට තමන්ගේ හිත ප්‍රගුණ කරගෙන නිදහස් වුණොත් එයා වලාකුලින් නිදහස් වෙච්ච හඳක් වගේ බබලනවා. එනිසා අතීතයට වෙලා ඉන්න කියලා බුදුදහම යෝජනා කරන්නේ. ඔය කුක්කුච්ච කියන්නේ අතීතයට වෙලා ඉන්න එක ඇත්තටම කිව්වා. බුදුදහමේ යෝජනාව වර්තමානයේ මේ මොහොත. අතීතයට වෙලා ඉඳීම කුක්කුච්ච. අතීතයට ගියපු ගමන් කුක්කුච්චනේ. නොකරපු හොඳ වැඩ ගැනයි කරපු නරක වැඩ ගැනයි හිත ඒවා කරන්නට අරයා හේතුනා මෙයා හේතුනා කිය වෛර කර ක්‍රෝධෙන් තරහෙන් අසහනෙන් අතෘප්තියෙන් ඉන්නවෑරුණුකොට එන මොනව කරන්නද? එනිසා බුද්ධිමත්ව අවබෝධ කරගන්න. පින් කරන්න තියෙන කැමැත්ත වගේ කෙනෙකුට එන්න පුළුවන් කොමක්ද? පුණ්‍යකාමය වගේ
කුක්කුච්චේ ඇවිල්ලා ඔහේ කියව ඉන්න පුළුවන්. ඒකෙන් නිදහස් වෙන්න. කියව ඉන්න එපා. පින් කරන්න. කරන්න බැරි වෙච්ච පින් කිය ඉන්න එපා. අර පින්කම මේ පින්කම ඉවරයිනේ. අතීතේ ඉවරයි. අතීතං නානුසෝචන්ති. අතීතයට ගිහිල්ලා ශෝක කරන්න එපා. වර්තමානයේ පච්චුප්පන්නේන යාපෙන්ති මේ වෙලාවේ වර්තමානයේ යහපත් වෙන්න. හොඳ සිතකින් ඉන්න. නිවැරදි වෙන්න. එතනයි බුදුදහම මඟ පෙන්වන උතුම්ම අවස්ථාවක් එය. මෙතනදී ඇත්තටම ගත්තොත් අනිත් ආගම් දර්ශනය එක්ක ලොකු වෙනසක් තියෙනවා. මෙච්චර වෙනස් වෙන්න අවස්ථාවක් තිබෙන බව මේ ලෝකෙනේ. මේ ලෝකේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේනේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ දහමේ තමයි අපිට දැඩි ලෙස පෙන්වලා දීලා තියෙන්නේ. ඊළඟට අන්තිම කාරණේ. ශික්ෂා කාමතා වේශයෙන් වංචක කුක්කුච්චය. මේ බොහෝ සෙයින් පැවිද්දන් කෙරෙහි උපදින වංචක ධර්මයකි. ගොඩක් වෙලාට හාමුදුරුලගේ හිතවල තමයි මේ ධර්මයේ උපදින්න පුළුවන් කියලා අපේ රේරුකාණේ සාමිවහන්සේ සඳහන් කරනවා. ශික්ෂාකාමී උද ඇතැම් පැවිද්දෝ චිත්ත දුර්වලත්වය නිසාද, කෙලෙසුන්ට වසඟ වීම නිසාද, නොදැනීම නිසාද ඇතැම් සික්ඛපද බිඳ ගනිති. ඔවුන් කෙරෙහි සමහර විට මාගේ ශීලය සුද්ධ නැතද, ශීලය බිඳීමෙන් මට පාපයක් වීද යනාදීන් ශික්ෂා කාමතා වේශයෙන් කුක්කුච්චය පහළ වේ. දැන් තමන් සිල්පදයක් බිඳුනට පස්සේ එක්ක නොදන්න කම නිසා, එක්ක කෙලෙස් වලට වසඟ වීම නිසා, එක්ක දුර්වල හිතක් තිබීම නිසා හාමුදුරු කෙනෙකුගේ ශික්ෂාපදයක් බිඳෙන්න පුළුවන්. එතකොට එහි නිවැරදි වෙනවා වෙනුවට ස්වාමීන් වහන්සේ කෙනෙක් හරි ඔහේ කුටියට වෙලා හිත විතරක් ඉන්නවනම්, සීලය අපිරිසිදු වුණා, අර පව සිද්ධ වුණා, මේ පව සිද්ධ වුණා කිය හිත හිටියට, විඳව හිටියට ඒ ස්වාමීන් වහන්සේ ඒ සීලය සාර්ථක වෙන්නේ නැහැ. ඒ ආධ්‍යාත්මික ගමන දියුණු වෙන්නේ නැහැ. ඒකයි මෙහි අවධාරණය කරන්නේ. කුටියකට වෙලා විඳෙව්වා කියලා හාමුදුරුවෝ සීලවන්ත වෙන්නේ නැහැ. හාමුදුරුවන්ගේ අතින් ශික්ෂාපදයක් බිඳුණා නම් මොනවා හින්දාද හේතු? එක්ක චිත්ත දුර්වලකම හින්දා, එක්ක ක්ලේශයකට වසඟ වෙච්ච හින්දා, එක්ක නොදන්නකම හින්දා, මේ ආදී හේතුවක් මත හාමුදුරු කෙනෙක්ගේ ශික්ෂාපදයක් බිඳ වැටෙන්න පුළුවන්. ඉතින් ඒකට මෙහෙම වුණා හම වුණා කිය විඳීම නෙමෙයි, ආයති සංවරේ පිටලා එතනින් ඉස්සරහට යන්න තියෙන ගමන යන්නයි තියෙන්නේ. හැබැයි දේශනා කරලා තමන්ගෙන් වැරදක් වුණා නම් ඒ වැඩිහිටි භික්ෂූන් හමුවේ ප්‍රකාශ කරලා ඒ ක්‍රමයක් තියෙනවා. නැවත සංවරේ පිටන්න. ඒ ක්‍රමය කරනවා මිසක, ඒ ක්‍රමය තුල නිවැරදි වෙනවා මිසක විඳව හිටිය කියලා ශික්ෂාපදයට තියෙන කැමැත්ත වගේ අන්තිමට තමන්ට ද්වේෂ කර නම් ඉන්නේ. අන්තිමට ශික්ෂාපදත් කැඩිලා එතනින් එහාට ජීවිත කාලෙම ද්වේෂය ක්‍රෝධය එක්ක ජීවත් වෙලා මොකද ඒ හාමුදුරන්ට මහාන කම තුල ලබා ගන්නට පුළුවන් වෙච්ච සාර්ථකත්වය එතකොට. ඒ හාමුදුරෝ පිරීලානේ. ඒ කියන්නේ තමන්ට වෙනස් වෙන්න පුළුවන් අවස්ථාවේ හරි වෙනස් වෙලා නැහැ. එතන අවබෝධ කර. හොඳයි. ඊටාම ශ්‍රද්ධාවෙන් අද ඉගෙන ගත්තා නේද? අද ඉගෙන ගත්තා ඔබ කුක්කුච්ච නැත්තම් පසුතැවීම හොඳ සිතුවිලි වගේ එළියට එන්නේ කොහොමද? මොන වගේද? පුණ්‍ය කාමතාව වගේ, සිල්පදවලට කැමැත්ත වගේ, තමන් කරපු වැරදි ගැන විඳවිල්ලනේ. විඳවිල්ලනේ කරුණාව වගේ. මේ විඳවිල්ල ඇතුලේ තියෙන්නේ අවබෝධය නෙමෙයි, ද්වේෂය. අතීතයට වෙලා ඉඳීම. අතීත ගුහාවක හිර වෙන එක. ඒ හින්දා බුදුදහම යෝජනා කරනවා අතීතයට ගිහිල්ලා අතීතය තුල හිර වෙලා ඉඳීම වෙනුවට ඔබ ඒ නිදහස් වෙලා ඔබගේ යම්කිසි අකුසල පැත්තක් තිබුණා නම් ඒක අවබෝධ කරගෙන ඔබ වර්තමානයේ තුල
කුසලයට එකතු වෙන්න. නොකරපු කුසලයක් තිබුණ නම් වර්තමානය තුළ ඒ කුසලයේ යෙදෙන්න. අතීත හිරකාරයෙක් වෙන්න එපා. අතීත හිරකරුවෙක් වෙන්න එපා. අතීත හිරකරුවන්ට නිවන් මඟ ඇහිරෙනවා. දුකින් නිදහස් වෙන්න තියෙන අවස්ථාව මඟ හැරෙනවා. ඉතින් ඊටාම ශ්‍රද්ධාවෙන් ඔබ මේ දහම් කරුණු අධිගන ගත්තා. අපේ පින්වත් තිලක් මුණසිංහ මහත්මානන්ට වැඩිහිටියෙක්. එතුමට මං හිතනවා ගොඩාක් සතුටු වෙන්න පුළුවන්. 400කට අධික පිරිසක් අඛණ්ඩව සජීවීව මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කළා. ඔබතුමාගේ ආදරණීය බිරිඳ වෙනුවෙන් තමයි මේ උතුම් පින්කම සිද්ධ කළේ. දරුවන්ගේ ආදරණීය අම්මා වෙනුවෙන්, මුණුබුරාගේ අත්තම්මා වෙනුවෙන් හොඳ පින්කමක් සිද්ධ කරගත්තා. රැස් කරගන්නට යෙදුණු සියලුම පින්කුසල් අදට අභාවයට පත් වෙලා අවුරුද්දක් සම්පූර්ණ වෙන කුසුම් මුණසිංහ මහත්මියට, මෞතුමියට, අත්තම්මට, ඥාතිවරියට මේ පින් අත් වේවා, සුවපත් වේවා, සපවත් වේවා, දුකින් මිදේවා. ඒ වගේම එතුමාගේ නමින්, එම මැතිනිය නමින් මිය ගිය මව් දෙමව්පියන්ටත් මේ පින් අත් වේවා, සුවපත් වේවා, සපවත් වේවා, දුකින් මිදේවා. බුද්ධ පුතුන් ශ්‍රාවකයින්ගේ නමින් මේ වසංගත කාලේ කවුරු හරි මිය ගියා නම් ඒ හැම දිනාමත් මේ පින් අනුමෝදන් වේවා. ලංකාව පුරාමත්, ලෝකෙ පුරාමත් මිය ගියපු සියලු දෙනාට මේ පින් කුසල් පාරමී වේවා, උපනිශ්‍රේ ධර්ම වේවා, සසර දුකින් නිදහස් වේවා. ඉක්මන් භවයකදී අපේ ඥාතිවරු හැම දිනාම කුසුම් මුණසිංහ මැතිණිය ඇතුළු කොට හැමෝම උතුම් නිවනම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම සම්‍යක් දෘෂ්ටික දෙවියෝ පින් අත් කරගනිත්වා. දෙවියන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව, බැල්ම, ශක්තිය තිලක් මුණසිංහ මැතිතුමාට, ඒ වගේම ඉසුරු දියණියට, සේලක පුතාට, කුෂාන් බෑනනුවන්ට, කිෂෙන් මුණුබුරා ඇතුළු ඒ පවුලේ හැමෝටමත් මේ කනගවා සුගත භාවනා මධ්‍යස්ථානය, කන්සාය සුගත භාවනා මධ්‍යස්ථානය, ඒ වගේම පුජි සුගත සෙනසුන නිර්මාතෘවර අතිපූජනීය අපේ සහෝදර හුරුළුනිකවැවේ සුදම්ම ස්වාමින් වහන්සේ, කනගවා සුගත භාවනා මධ්‍යස්ථානාධිකාරී මගේ සහෝදර අතිපූජනීය අම්පිටියේ සද්ධාවාස ස්වාමින් වහන්සේ ඇතුළු පූජනීය ස්වාමින් වහන්සේලටත්, ඒ වගේම මේ සද්ධර්ම දේශනාව සජීවීව අපේ ස්වාමින් වහන්සේලා රසක් ශ්‍රවණය කළා. ඔබ වහන්සේලා හැම දෙනාටමත්, ලංකාවාසී ලෝකවාසී සියලුම ස්වාමින් වහන්සේලටත්, ගිහි සියලුම ශ්‍රී ලාංකිකයින්ට වගේම ලෝකවාසීන්ටත් සියලු දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා. නිදුක් බව වේවා, නිරෝගී බව වේවා, සුවපත් බව වේවා. මේ වසංගතයෙන් කරදරයක්, බාධකයක්, පීඩාවක් නොවේවා. සියලුම දෙවියෝ ආරක්ෂා කරත්වා. උතුම් දෙවිවරුද මේ පින්බෙලෙන් නිවන් දකිත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාටමත් මියගිය කුසුම් මුණසිංහ මාතාව ඇතුළු ඥාතිහිත මිත්‍රාදීන්ටත් දෙවියන්ටත් මේ භවයේ පුරාම සහ උපදින හැම භවයකම සත්පුරුෂ ඇසුර ලැබේවා, කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා, සද්ධර්මයම ඇසේවා, ධර්මානුධර්ම ප්‍රතිපත්ති පූර්ණේ කරගෙන ඉක්මන් භවයකදී නිවන් දකින්නට මේ පින් කුසල් පාරමී ධර්ම වේවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මම් පරන්ති තී. හැමදෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. සාදු සාදු සාදු.